තෙරුවන් සරණයි සියලු දෙනාටම. පින්වත්නි, අද ඔබ මේ එක් වෙලා ඉන්නේ බුදුරු කෙනෙක් ලෝකෙකට පහළ වෙලා ඒ උතුම් වූ බුද්ධ පදය වාග්භේදයෙන් පරතරයට ගියපු දස බලධාරී උත්තමයන් වහන්සේගේ පාරමී කාලයේ අවසන් වීමත් සමගම උන්වහන්සේගේ ස්වයං වූ ඥාණයෙන් අවබෝධ කරගන්නට යෙදුන ඒ උතුම් නිර්මල සද්ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, ඇත්තට මේ ධර්මය ඉගෙන ගනිද්දී එහෙම නැත්නම් මේ ධර්ම මාර්ගයක ධර්ම ඉගෙනගෙන මේ ධර්ම මාර්ගයක නියැලෙද්දී ධම්මානුධම්ම ප්‍රතිපදාවක යෙදෙද්දී මාර්ග ඵලයන් බලාපොරොත්තුෙන් මේ බුද්ධෝත්පාද කාලයන්හි ශාසනයේ නියැලිලා ඒ ධර්මයන් ඉගෙනගෙන ඒ ධර්මයන්ගේ හරය උකහාගෙන ඒ ධර්මයන්ට අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගනිද්දි මගේ පින්වත්නි, අපි බුද්ධ ශ්‍රාවකයන් වශයෙන් අපි දැනගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පාරමී පුරලා ඒ පාරමී ශක්තිය බලයෙන් තමන්ගේ ස්වයං වූ ඥාණයෙන් අවබෝධ කරගත්තා වූ ධර්මයේ සැබෑ හරය එහෙම නැත්නම් උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණු ධර්මයේ ගැඹීරත්වය මොකක්ද කියන එක බුද්ධ ශ්‍රාවකයන් විසින් බුද්ධ ශ්‍රාවකයන් වශයෙන් නිවන සොයාගෙන නිවන පතාගෙන යන්නවුන් වශයෙන් අපි ඉගෙන ගන්නට යෙදෙන්න ඕනේ. එතකොට මගේ පින්වත්නි, කෙනෙක්ට වෙලාවකට හිතෙන්න පුළුවන් ඒ කාලේ බුද්ධ ශ්‍රාවකයන් වුණ උතුම් බුදු පුත්‍රයන් වහන්සේලා සාරිපුත්‍ර මොග්ගල්ලාන ආදී උත්තම මහා සංඝරත්නයේ කතා ගත්තත් ඒ කාලේ සෝවාන් සකු르දාගාමි අනාගාමි රහත් තත්වයන්ට පත්තුන උතුමන් වහන්සේලාගේ කතා අරගෙන බැලුවම් මගේ පින්වත්නි, බොහෝ දෙනෙක්ගේ කතා තුල දක්නට ලැබෙන්නේ එක්කෝ ඒ අය බණපද දෙකක් තුනක් අහද්දී උතුම් අරහත්ත්වය අවබෝධ කරගත්තා, නැත්නම් මාර්ගඵලයක් අවබෝධ කරගත්තා, නැත්නම් බණ දේශනාවක් අවසානයේහි මාර්ගඵලයක් අවබෝධ කරගෙන නිර්වාණයට පැමිණෙනවා කියලා. එතකොට මගේ පින්වත්නි, ඔබට හිතෙන්න පුළුවන් ඒ උතුමන් වහන්සේලා එහෙමත් නැත්නම් සමහරක් වෙලාවට ඔබට පේනෙන්නට තියෙනවා ඒ බුදු පුත්‍රයන් වහන්සේලා අතිශයින් වීර්යවන්තව ආරණ්‍යවාසීව ඉඳලා ආරණ්‍යවාසීව වැඩ වාසය කරලා තමන් භාවනා කරලා, ඒ කියන්නේ නැත්නම් තමන් නිශ්චිත කමඨහනක් අරගෙන ඒ කමඨහන තුල යෙදිලා අවසානයේ නිර්වාණයට පත් වුණා කියන එක. එතකොට වර්තමාන සමාජයේ ගත්තොත් ඔබට හිතෙන්න පුළුවන්, ඔබට පෙනෙන්නට තියෙනවා සාමින්වහන්සේලා ධර්මයේ ඉගෙන ගන්නවා, සාමින්වහන්සේලා පාලි ඉගෙන ගන්නවා, සාමින්වහන්සේලා සංස්කෘත ඉගෙන ගන්නවා. එතකොට සාමින්වහන්සේලා සූත්‍ර පිටකයේ, විනය පිටකයේ, අභිධර්ම පිටකයේ ආදී ත්‍රිපිටකයේ හොඳින් සම්මර්ෂණය කරනවා, අටුවා ටීකා ආදී හොඳට සම්මර්ෂණය කරනවා. එහෙම කරලා ඒක ඔබටත් දැනගන්න, ඔබටත් දේශනා කරලා සිටිනවා. එහෙම කරද්දී ඔබට අර කතාත් එක්ක සසදලා බලද්දී මගේ පින්වත්නි, ඔබට හිතෙන්න පුළුවන් ඇත්තටම මේ ත්‍රිපිටක ධර්මයේ ඉගෙනගෙන පළක් තියෙනවද? මොකද කමඨහනක් අරගෙන ඒක භාවනාවට නගලා ඒකෙන් නිවන් දකින්නවා මිසක මේ ත්‍රිපිටක ධර්මයේ ඉගෙනගෙන ඒක ගැඹුරට හාරවුස්සලා ඒකේ තියෙන පරමාර්ථ ධර්මයන් එමත් නැත්නම් සූත්‍රයන්ගෙන් ජීවිතයට ගත යුතු දෑ මේ සූත්‍රයේ මෙහෙම සඳහන් වුණා, මේ සූත්‍රයේ මෙහෙම සඳහන් වුණා කියලා ඒ කාරණා බෙදා බැලීම ඇත්තටම කළ යුත්තක්ද කියන ප්‍රශ්නය ඔබට ඒ කතාත් එක්ක බලද්දී ඔබට නැගෙන්නට පුළුවන්. මගේ පින්වත්නි, නිර්වාණය කියන්නේ ඔබත් මමත් මේ වෙනකම් මේ සංසාරේ අත්දැකපු අද්දුටු ධර්මතාවයක් නෙමෙයි.
අපි ඒක තාමත් අත්දැකලා නැත්තේ. මගේ පින්වත්නි, නිර්වාණය කියන්නේ කෙනෙක්ට ඉතා පහසුවෙන් ළඟා විය හැකි, කෙනෙක්ට නිකන් එදිනෙදා ජීවිතේ කඩේකට ගිහිල්ලා යම් කිසි ආහාරයක් මිලදී ගන්නවා වගේ සුළු කටයුත්තක් නෙමෙයි. නිර්වාණය කියන්නේ මගේ පින්වත්නි, පුද්ගලයෙකුගේ ප්‍රඥාව ඉතාම තියුණු ආකාරයට මෝරවලා පුද්ගලයෙකු විසින් දසපාරමිය අවම වශයෙන් පාරමී 10 සම්පූර්ණ කරලා තමන්ගේ ප්‍රඥාව මෝරවගෙන මේ චිත්ත චෛතසික රූප කියන ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒවා පිළිබඳව තමාගේ තියෙන උපාදානය නැති කරලා දැමීම තමයි, නැති කර දැමීමේ අවසාන ප්‍රතිඵලය තමයි මගේ පින්වත්නි අරහත්වයත් සමග ප්‍රතිවේද වෙන නිර්වාණය. එතකොට මගේ පින්වත්නි, මේ ලෝක ධාතුව තුල එක් නිර්වාණය අවබෝධ කරගන්න පුද්ගලයන් වර්ග 3ක් ඉන්නවා. ඒ කියන්නේ අපි ගත්තොත් මේ ලෝක ධාතුව තුල පුද්ගලයන් වර්ග 4ක් ඉන්නවා. ඒ 4 දෙනා ගත්තොත් එක උග්ගටි තඤ්ඤ, තුන මෙන්න මේ පුද්ගලයන් 4 දෙනා තමයි මගේ පින්වත්නි මේ ලෝක ධාතුව තුල ඉන්නේ. එතකොට මේකෙන් මේ පදපරම කියන පුද්ගලයා, මේ පදපරම කියන පුද්ගලයන් කොට්ටාශය ඒ තමා පදපරම වුණ අදාළ භවය තුල නිර්වාණය අවබෝධ කරගන්න කට්ටිය නෙමෙයි. ඒ කියන්නේ පදපරම කියන පුද්ගල කොට්ටාශයට නිර්වාණය කියන ධර්මය අවබෝධ කරගන්න බැහැ. තමන් ඉපදිලා ඉන්න ඒ අදාළ භවය තුල. එතකොට මේ උග්ගටි තඤ්ඤ, විපටි තඤ්ඤ, නෙය්‍ය කියන ඒ පුද්ගලයන් කොට්ටාස 3ට හැකියාව තියෙනවා නිර්වාණය කියන අති සූක්ෂම අති ගම්බීර ධර්මතාවය තමන්ගේ సంతානය තුල අවබෝධ කරගන්න. තමන්ගේ సంతානය තුලින් අවබෝධ කරගන්න මේ පුද්ගලයන් කොට්ටාස 3ට හැකියාව තියෙනවා. එතකොට මගේ පින්වත්නි, අර බණපද 2ක් 3ක් අහද්දි නිවන් දකින්න කියපු කොට්ටාශය තමයි මේ උග්ගටි තඤ්ඤ කියන්නේ. විපචි තඤ්ඤ කියන්නේ දේශනාවක් අවසානයේ විස්තර වශයෙන් කරපු දේශනාවක් අවසානයේ නිර්වාණය අවබෝධ කරගත්තු උතුමන් වහන්සේලා තමයි මේ විපචි තඤ්ඤ පුද්ගල කොට්ටාශයට අයිති වෙන්නේ. එතකොට මගේ පින්වත්නි, නෙය්‍ය කියන්නේ එහෙම කෙටි වූත් මධ්‍යම වූ දේශනාවකින් නිවන් නොදැක කමඨහනක් අරගෙන හොඳින් භාවනා වඩලා කාලාන්තරයක් තිස්සේ පුරුදු කරලා ඒ කමඨහනේ ආශ්‍රයෙන් නිර්වාණය අවබෝධ කරගන්න පුද්ගලයන්ට තමයි මගේ පින්වත්නි නෙය්‍ය කියන්නේ. මගේ පින්වත්නි, මෙතන මේ උග්ගටි තඤ්ඤ, විපටි තඤ්ඤ, නෙය්‍ය කියන පුද්ගලයන් ප්‍රභේදගත වෙන්නේ මගේ පින්වත්නි කාරණා 2කින්. මෙන්න මේ කියන සුතමය ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව කියන ප්‍රඥා 2 ඒ එක් පුද්ගලයන්ගේ సంతානය තුල වැඩිලා තියෙන ආකාරය අනුව මේ පුද්ගලයන් ඒ විදියට ප්‍රභේදගත වෙනවා. එතකොට මෙතන සුතමය ප්‍රඥාව කියලා කියන්නේ ඕක විභංග අටුවාවේ කියන තැන කියනවා පරතෝ සුත්වා පටිලබති කියලා. ඒ කියන්නේ පරතෝ සුත්තා පටිලබති. මෙතන පරතෝ සුත්තා පටිලබති කියන්නේ මෙතන පරතෝ කියන්නේ මගේ පින්වත්නි වෙනත් කෙනෙක්. වෙනත් කෙනෙක්ගෙන් අහලා දැනගන්න කියන අර්ථයෙන් තමයි සුතමේ ප්‍රඥාව කියන්නේ. ඒ කියන්නේ දැන් හිතමු
A කියලා දේශකයන් වහන්සේ නමක් ඉන්නවා. මෙතන B කියලා ශ්‍රාවකයෙක් ඉන්නවා. මේ A කියන දේශකයන්න් වහන්සේ නමගේ දේශනාව අහලා තමන්ගේ සෝතයෙන් අහලා ඒ තුලින් ඥානයක් උපදවා ගන්න එකට තමයි සුතමය ප්‍රඥාව කියන්නේ. එතකොට මේ ඉන්න දේශකයන්න් වහන්සේ, මේ ඉන්න ශ්‍රාවකයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේගේ දේශනාව අහලා ශ්‍රාවකයා තුල ඥානයක් උපදිනවා. ඒකට කියනවා සුතමය ප්‍රඥාව කියලා. එතකොට මගේ පින්වත්නි මෙතන සුත්වා කියන එක තුල කණෙන් අහලා දැනගන්නවා කියන එක ප්‍රධාන වුණාට කෙනෙක් කරන දෙයක් දිහා බලාගෙන හිඳලා දැනගත්තත් කෙනෙක් හදපු දෙයක් ඒ ක්‍රියාවලිය නොදැක්කත් ඒ ක්‍රියාවලියේ නිමැවුම දැකලත් ඒ නිමැවුම හදපු හැටි හිතාගත්තත් එතකොට කෙනෙක්ගෙන් දෙයක් අහලා දැනගත්තත් එහෙමත් නැත්නම් ඒ කෙනා දෙයක් තව ගොඩක් පිරිසකට විස්තර කරද්දී ඒ ආශ්‍රයෙන් දැනගත්තත් මේ පරතෝ සුත්තා පටිලබ්බති කියන එකට අයිති වෙනවා. ඒ කියන්නේ සුතමය ප්‍රඥාවට ඒක අයිති වෙනවා. එතකොට මෙතන චින්තාමය ප්‍රඥාව කියන්නේ මගේ පින්වත්නි, චින්තාමය ප්‍රඥාව කියන්නේ තමන්ගේ චිත්තසංතානය තුලින් යමක් කල්පනා කරලා තමන්ගේ චිත්තසංතානය තුලින් යමක් අවබෝධ කරගන්නවා නම් ඒකට කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. එතකොට මෙතන මගේ පින්වත්නි සුතමය ප්‍රඥාව කියන එකත් චින්තාමය ප්‍රඥාව කියන එකත් ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් යෙදෙනවා. ඒ කියන්නේ විභංගේ කතා කරනකොට මේ සුතමය ප්‍රඥාවයි චින්තාමය ප්‍රඥාවයි ගැන පැහැදිලි කරලා තියෙන්නේ යෝග විහිතේසුවා කම්මායතනේසු යෝග විහිතේසුවා සිප්පායතනේසු යෝග විහිතේසුවා විජ්ජාඨානේසු කම්මස්ස කතංවා සච්චානුලෝමිකංවා ආදි වශයෙන් තමයි මේ සුතමය ප්‍රඥා චින්තාමය ප්‍රඥා විස්තර කරලා තියෙන්නේ. එතකොට මගේ පින්වත්නි මෙතන යෝග විහිතේසුවා කිව්වේ ප්‍රඥාවක් උපදින එක ගැන. එතකොට කම්මායතනේසු කියන්නේ තමන් යෙදෙන කර්මාන්තය. තමන් යෙදෙන කර්මාන්තය ගැන ප්‍රඥාවක්. එතකොට සිප්පායතනේසු කිව්වේ තමන් හදාරන ශිල්ප ශාස්ත්‍රයන් පිළිබඳව තියෙන ප්‍රඥාවක්. එහෙමත් නැත්නම් විජ්ජාඨානේසු කිව්වේ එක් ආකාරයේ විද්‍යාවන් පිළිබඳව තමා තුළ තියෙන ප්‍රඥාවක්. එතකොට කම්මස්ස කතංවා කියලා කිව්වේ කර්ම ඵලයන් ගැන ඥානයක්. එතකොට සච්චානුලෝමිකංවා කිව්වේ විදර්ශනා ඥානයන් පිළිබඳව ඇතිවෙන ඥානයක්. ආදී වශයෙන් වෙනත් කෙනෙකුගෙන් අහලා හරි බලලා හරි දැනගන්නව නම් ඒකට කියනවා සුතමය ප්‍රඥාව කියලා. අර කියපු කාරණා පිළිබඳව තමන්ගේ චිත්තසංතානය තුලින් දැනගන්නව නම් ඒකට කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. එතකොට මගේ පින්වත්නි උග්ගටිතඤ්ඤ පුද්ගලයා සංසාරය තුල සුතමය ප්‍රඥාවත් පුරුදු කරලා තියෙනවා, චින්තාමය ප්‍රඥාවත් පුරුදු කරලා තියෙනවා. විපතිතඤ්ඤ පුද්ගලයා සංසාරය තුල සුතමය ප්‍රඥාව පුරුදු කරලා තියෙනවා, චින්තාමය ප්‍රඥාව පුරුදු කරලා නැහැ. නෙය්‍ය පුද්ගලයා මගේ පින්වත්නි සුතමය ප්‍රඥාවත් පුරුදු කරලා නැහැ, චින්තාමය ප්‍රඥාවත් පුරුදු කරලා නැහැ. එතකොට උග්ගටිතඤ්ඤ පුද්ගලයෙක් මේ දෙක හොඳින් පුරුදු කරලා තියෙන නිසයි බණපද 2-3 අහද්දී නිර්වාණය කියන එක අවබෝධ කරගන්නේ. විපචිතඤ්ඤ පුද්ගලයෙක් සුතමය ප්‍රඥාව හොඳින් පුරුදු කරලා තියෙන නිසයි දේශනාවක් අවසානයේදී අර චින්තාමය ප්‍රඥාව මානසිකාරයේ කියෙද්දිලා අදාළ ඥානය සම්පූර්ණ වීමෙන් නිර්වාණය අවබෝධ කරගන්නේ. එතකොට අපි වගේ නෙය්‍ය පුද්ගලයන් මේ සුතමය ප්‍රඥාව කියන ප්‍රඥාවත් චින්තාමය ප්‍රඥාවත් පුරුදු කරලා නැති නිසා අපිට සිද්ධ වෙනවා මේ සුතමය ප්‍රඥාවත් චින්තාමය ප්‍රඥාවත් පුරුදු කරන්න. ඒකයි නෙය්‍ය පුද්ගලයෙක්ට කරුණු කාරණා තමන්ගේ භවය තුල ඉගෙන ගන්න වෙන්නෙත් ඒව මානසිකාරයට නගන්න වෙන්නෙත්. එතකොට යමෙක් හිතනවා නම් මේ ත්‍රිපිටක ධර්මයේ ඉගෙනගත යුත්තක් නෙමෙයි කියලා ඒ පුද්ගලයා තුළ මේ සුතමය ප්‍රඥාව කියන ප්‍රඥාව
පිරෙන්නේ නැහැ. එතකොට ඒ පුද්ගලයාට කවදා හරි නිවන් දකින්න භවයක සිද්ධ වෙනවා මේ සුතමේ ප්‍රඥාව කියන එක පූර්ණේ කරගන්න. එතකොට මගේ පින්වත්නි ඔබට මටත් ලැබිලා තියෙන්නේ මේ සුතමේ ප්‍රඥාවත් චින්තාමේ ප්‍රඥාවත් පූර්ණේ කරගන්න පුළුවන් කාලයක්. එතකොට අපි වැඩි වශයෙන් කළ යුත්තේ චින්තාමේ ප්‍රඥාවත් සුතමේ ප්‍රඥාවත් පුරුදු කිරීමයි. එතකොට ඔබ බණ අහලා ඔබ ධර්මදේශනාවලට ධර්මදේශනා සංවිධානය කරලා ඒවට කන් දීලා තව වැදගත් ධර්ම පොත්පත් කියවලා ඒ තුලින් ඔබ සුතමේ ප්‍රඥාවක් ලබාගත යුතුයි අවසානයේ නිර්වාණය අවබෝධ කරගන්නට. මොකද ඔබ සුතමේ ප්‍රඥාව තුලින් ලබා ගන්න දැනුම තමයි කවදා හරි දවසක ඔබ චින්තාමේ ප්‍රඥාව පූර්ණේ කරගන්න යොදාගන්නේ. ඔබට සුතමේ ප්‍රඥාවක් නැත්තම් ඔබට මේ ලෝකයේ පිළිබඳව කල්පනා කරන්න කාරණා නැහැ. ඔබට සුතමේ ප්‍රඥාවක් නැත්තම් ඔබට මේ ලෝකයේ යථාර්ථය පිළිබඳව දකින්න සාක්ෂි තොරතුරු නැහැ. එතකොට මගේ පින්වත්නි අපි වහවහ කළ යුත්තේ මේ සුතමේ ප්‍රඥාවත් චින්තාමේ ප්‍රඥාවත් කියන ප්‍රඥා දෙක අපගේ ජීවිතය තුළ අපගේ චිත්තසංතානයන් තුළ පුබුදවා ගන්න කටයුතු කරන එකයි. එතකොට මේ ලැබිලා තියෙන අවස්ථාව තුළ අපි මේ ලෝකේ මේ ලෝක ධාතුව තුළ තියෙන පරමාර්ථ ධර්මයන් පිළිබඳව හොඳින් ඉගෙන ගන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. මොකද මේ ලෝක ධාතුව තුළ තියෙන පරමාර්ථ ධර්මයන් හොඳින් ඉගෙන ගත්තොත් තමයි අපිට මේ ලෝක ධාතුව තුළ තියෙන පරමාර්ථ ධර්මයන්ගෙන් නිර්මිත වෙච්ච ලෝකය පිළිබඳව තියෙන උපාදානය අත්හරින්නට පුළුවන් වෙන්නේ. මොකද මේ ලෝකය පටිච්ච සමුප්පන්නයිනේ. මේ ලෝකය පටිච්ච සමුප්පාදයට අනුව තමයි මේ ලෝකේ පවතින්නේ. ඒ කියන්නේ යම් හේතුවක් හට ගන්නවා නම් යම් හේතුවක් ප්‍රත්‍ය වෙනවා නම් ඒ හේතුව පවතිනවා නම් ඒකට අදාළ ඵලය හට ගැනීම සිද්ධ වෙනවා. මේක නතර කරන්න බෑ. ඒ කියන්නේ දැන් ඔබට තරහා යන ඔබ හිතමු ඔබ දේශ කරන පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඔබ යම් කිසි පුද්ගලයෙක් පිළිබඳව වෛරයක් තියාගෙන ඉන්නවා. ඔබට ඒ පුද්ගලයා පිළිබඳව ඔබට ඒ පුද්ගලයාව යම් වෙලාවක මතක් වෙනකන් හරි ඒ පුද්ගලයාව ඔබගේ S2කට පේන මානයකට එනකන් හරි ඔබට ඒ පුද්ගලයා පිළිබඳව දේශයක් උපදින්නේ නැහැ. හැබැයි ඒ පුද්ගලයා කොයි වෙලාවක හරි ඔබගේ ඇස් ඉදිරි පිටට එනවා නම් ඔබ තුල දේශයක් හටගන්න හේතුව සකස් වෙනවා. හේතුව සකස් වුණාට පස්සේ ද්වේෂය කියන ඵලය හටගැනෙනවා. අන්න එහෙමයි මේ ලෝකේ සෑම ධර්මයක්ම උපදින්නේ නිරුද්ධ වෙන්නේ. හේතුව තියෙනකොට ඵලය තියෙනවා. හේතුව නැති වෙද්දී ඵලය නැති වෙනවා. එතකොට අපි කල යුත්තේ අපි දැන් මේ සංසාරය තුල අපිව ගෙනියන සංසාරය තුලට අපිව බැඳගෙන ඉන්න හේතුන් නැති කිරීමනේ අපි කල යුත්තේ. මේ හේතුන් නැති කරන්නට අපි අර සුතමය ප්‍රඥා චින්තාමය ප්‍රඥා යොදාගෙන අපි කරන්නේ මගේ පින්වත්නි මේ හටගන්න ඵලය පිළිබඳව දැනගන්නවා. මේ හටගන්න ඵලයන් පිළිබඳව දැනගත්තම ඒ ඵලයන් පිළිබඳව අපිට තියෙන උපාදානය නැති වෙනවා. එහෙම උපාදානය නැති වුනහම ඒ අදාළ හේතුන්ට හට ගැනීමට ඉඩක් නැහැ. ඒ හේතුන් හටගන්නට ඉඩක් නැහැ. එතකොට මගේ පින්වත්නි අපිට අනර්ථකාරී වුණ අපිව මේ සංසාරේ අරන් ගියපු ඵලයන් එකින් එක අපිව සංසාරේ අරන් ගියපු හේතුන් එකින් එක නැති වෙලා උතුම් වුණ නිර්වාණය අපිට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. එතකොට දැන් අපි අද මම මේ දේශනාව සිදු කරන්නේ ඔබත් මමත් මේ සංසාරයේ තුල දුක් විඳිමින් යන මේ සංසාරයේ තුල
ඒ අදාළ හේතුන් ගැන ඒ අදාළ ඵලයන් ගැන දැනගැනීමේදී නිර්වාණය අවබෝධ කරගන්නට යන මේ ගමන තුල තවත් එක් වැදගත් කාරණයක් ඔබට පහදලා දෙන්න. මගේ පින්වත්නි, ඔබ අහලා තියෙනවා මේ සෑම දුකක්ම හටගන්නේ ඉපදීම නිසයි. මේ සෑම දුකක්ම හටගන්නේ ඉපදීම නිසයි. එතකොට මේ ජාතිය සිද්ධ වුණ නිසයි අපිට ජරා මරණ ආදී ධර්මයන්ට මුහුණ පාන්නට සිද්ධ වෙන්නේ. මේ ජාතිය සිද්ධ වුණ නිසයි අපි තුල ද්වේෂ, ලෝභ, මෝහ හටගන්නේ. එතකොට මේ ජාතිය අපි යම් විදියකින් නැති කළොත් අපි තුල ජාති ජරා මරණ ආදී ධර්මයන්ට මුහුණ දීමේ තියෙන භව්‍යතාවය නැති වෙනවා. එතකොට ලෝභ, දේශ, මෝහ හට ගැනීමේ භව්‍යතාවය අපි තුලින් ගිලිහි යනවා. මොකද නැවතත් අපි තුල උප්පත්තියක් නැති නිසා. ඒ උප්පත්තිය නැති කරන්න යන ගමනේ මගේ පින්වත්නි, අපි ඒ අදාළ කාරණා ඉගෙන ගනිද්දී අපි ජාතිය කියන එක පොඩ්ඩක් විග්‍රහ කරගෙන ඉමු. ජාතිය කියන එකට සච්ච විභංග සූත්‍රයේ මෙන්න මෙහෙම අර්ථකථනයක් දීලා තියෙනවා. යා තේසං සත්තානං තම්හි ජාති අබිනිබ්බන්ති කන්දානං පාතු බවෝ මෙන්න මේක තමයි සච්ච විභංග සූත්‍රයේ ජාති කියන වචනයට දීපු අර්ථකථනය. එතකොට මගේ පින්වත්නි, අපි මේ ජාති කියන එකට දීපු අර්ථකථනය තුල අඩංගු වෙච්ච එක් කාරණා පිළිබඳව හොඳින් දැනගෙනිමු. මෙතන යං තේසං සත්තානං කිව්වේ ඒ සත්වයෝ, තම්හි සත්තනිකාය කිව්වේ ඒ සත්තනිකායන්ගේ ජාති. මෙතන ජාති කියලා කිව්වේ අපරිපූර්ණ ආයතන වශයෙන්. අපරිපූර්ණ ආයතන වශයෙන් ඉපදීමට මෙතන ජාති කියලා කියනවා. එතකොට සංජාති කියන්නේ පරිපූර්ණ ආයතන වශයෙන් උප්පත්තියක් ලැබීමට. මෙතන මගේ පින්වත්නි, අපරිපූර්ණ ආයතන කියලා කිව්වේ දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක් උපත ලබද්දී කලලයේ වශයෙන් කලලයේ බැහැගනිද්දී මිනිස්සෙක්ගේ උපත ලැබෙන තැන ඒ කෙනාගේ තුල හටගන්නේ භාව දසක කලාපයක්, කාය දසක කලාපයක්, වත්තු දසක කලාපයක් කියන දසක කලාප 3 විතරයි. එතකොට ඒ කෙනා තුල චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද ආදී ප්‍රසාදයන් ටික නැහැ. ඒ ඔස්සේ ආරම්භන ගන්න. ඒකයි මෙතන අපරිපූර්ණ ආයතන වශයෙන් ලබන උප්පත්තියක් කියලා කියන්නේ. එතකොට පරිපූර්ණ ආයතන වශයෙන් ලබන උප්පත්තියක් කියලා කියන්නේ අර සියලුම අදාළ ආයතනයන් ටිකත් එක්ක චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන කියන සියලුම ආයතනයන් එක්ක ලබන උප්පත්තියට කියනවා මෙතන ඒක හඳුන්වන්නේ මෙතන සංජාති කියන වචනේ යොදලා තියෙනවා.
ඔක්කන්ති කියන්නේ මෙතන අණ්ඩජ ජලාබුජ උප්පත්තීන් ගැන. එතකොට අබිනිබ්බන්ති කියන්නේ ඕපපාතික සංසේදජ උප්පත්ති ගැන. දැන් මේ කියපු දේශනාව තුළ මේ ಜಾති කියන එක ආයතන වශයෙන් දැක්වුවා. මේ ಜಾති කියන එක ආයතන වශයෙන් දැක්වුවා. ඔක්කන්ති අබිනිබ්බන්ති කියන දෙක තුලින් අණ්ඩජ ජලාබුජ ඕපපාතික සංසේදජ වශයෙන් උප්පත්තිය දැක්වුවා. මේ දෙකම මගේ පින්වත්නි මේ කියපු දෙකම වෝහාරික දේශනාව. මේ දෙක මගේ පින්වත්නි විවහාර වශයෙන් කරපු දේශනාව. එතකොට මෙතන කන්දානම් පාතු බවෝ කිව්වේ පංචස්කන්ධය ලැබීම. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධයේ ඉපදීම, පංචස්කන්ධය ලැබීමට කියනවා මෙතන කන්දානම් පාතු බවෝ කියලා. ආයතනානම් පටිලාභෝ කිව්වේ ආයතනයන්ගේ ප්‍රතිලාභය. ආයතනයන්ගේ ප්‍රතිලාභය කියන්නේ ආයතනයන්ගේ පහළවීමට කියනවා ಜಾති කියලා. මෙතන පංචස්කන්ධයයි ආයතනයි ගැන කතා කරද්දී එතන කියන්නේ පරමත්ත දේශනාව වශයෙන්. ඒ කියන්නේ පරමාර්ථ ධර්මයන් ආශ්‍රයෙන් කරපු විග්‍රහය තමයි මෙතන කන්දානම් පාතු බව ආයතනානම් පටිලාභෝ කියලා කියනවා. එතකොට මම අද ඔබට කියලා දෙන්න හදන්නේ මේ කියපු නිර්වචනය තුල ಜಾතිය ඇතිවෙන්නට බලපාපු එක කරුණක්, ಜಾතිය ඇතිවෙන එක ආකාරයක් විදියට දක්වපු ආයතනානම් පටිලාභෝ කියපු ආයතනයන්ගේ පහළවීම ගැන ඔබට කියලා දෙන්නයි අද මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. දැන් මගේ පින්වත්නි ආයතන ගැන බලද්දී අපිට ආයතන ප්‍රධාන වශයෙන් ආයතන ගැන කතා කරද්දී ආයතන තියෙනවා 12ක්. ද්වාදශා ආයතන කියලා කියන්නේ. එතකොට ආයතන 12. මේ ආයතන 12ත් මගේ පින්වත්නි අපිට කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. අභ්‍යන්තර බාහිර වශයෙන්. අභ්‍යන්තර ආයතන බාහිර ආයතන වශයෙන්. අභ්‍යන්තර ආයතන 6ක් තියෙනවා, බාහිර ආයතන 6ක් තියෙනවා. අපි අභ්‍යන්තර ආයතන 6 ගත්තොත් අභ්‍යන්තර ආයතන 6 තමයි මගේ පින්වත්නි චක්කායතන, ජීවහායතනය, මනායතනය. මෙන්න මේ 6 තමයි අභ්‍යන්තර ආයතන විදියට අපි ගන්නෙ. මේ 6 අභ්‍යන්තර ආයතන. එතකොට බාහිර ආයතන මගේ පින්වත්නි සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන.
මෙන්න මේ කියපු ආයතන 6 තමයි බාහිර ආයතන විදියට අපි ගන්න. දැන් ඔබට සාමාන්‍යයෙන් ඔබ අභිධර්මය දන්න කෙනෙක් නම් අභිධර්මය පරිශීලනය කර කෙනෙක් නම් ඔබට පේනවා ඇති මෙන්න මේ පහ තමයි ප්‍රසාද රූප පහ කියලා. ප්‍රසාද රූප විදියට අපි හඳුන්වන්නේ මෙන්න මේ පහ. චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ. අන්න ඒ කියපු ප්‍රසාද පහමයි මගේ පින්වත්නි මෙතන චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන විදියට හඳුන්වලා තියෙන්නේ. මේ පැත්තේ ගෝචර රූප පහමයි මේ එක් ආයතනයන් විදියට හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ මන ආයතනයේට අරමුණු වන ආරම්මණයන්ට කියනවා ධම්මායතන කියලා. මේ ධම්මායතන තමයි මේ මන ආයතනයේට අරමුණු වන ආරම්මන. දැන් ඔබ දන්නවා මේ ඇසක් ගත්තොත් ඇසට අරමුණු වන රූපයන් රූපායතන. සෝතායතන කන ගත්තොත් කනට අරමුණු වන ඒ ශබ්දයන් සද්ධායතන සද්ධායතන. නහය ගත්තොත් ඒ නහයට ඒ කියන්නේ ගාන ප්‍රසාදය ගත්තොත් ඒ ප්‍රසාදයට අරමුණු වන ඒ ගන්ධයන් දුර්ගන්ධ වේවා සුගන්ධ වේවා අරමුණු වන ඒ ගන්ධයන් ගන්ධායතන. ඒ ආදී වශයෙන් જીවහායතනයට රසායතනයත් කායායතනයට පොට්ටබ්බායතනයත් ඒ විදියට අරමුණු වශයෙන් ආරම්මන වශයෙන් අරමුණු වෙනවා. එතන ධම්මායතන විදියට යෙදෙන ආරම්මන තමයි මගේ පින්වත්නි ප්‍රසාද රූප පහ, සුකුම රූප 16, චිත්ත චෛතසික අසංකත ධාතු. මෙතන අසංකත ධාතු විදියට නිවන ප්‍රඥප්ති ගන්න පුළුවන්. අසංකත ධාතු විදියට එතකොට ධම්මායතනයට අරමුණු වෙන්නේ ප්‍රසාද රූප 5ත්, සුකුම රූප 16ත්, චිත්ත චෛතසිකත් අසංකත ධාතු. එහෙමත් නැත්නම් නිර්වාණයත් ප්‍රඥප්තිත් කියන දෙක තමයි මේ ධම්මායතනයට ධම්මාරම්මන වශයෙන් එහෙම නැත්නම් ධම්මායතන වශයෙන් මේ මනායතනයට අරමුණු වෙන්නේ. දැන් මගේ පින්වත්නි අපි මේ ආයතන පිළිබඳව ඉගෙන ගනිද්දී අපි දැන් මේ ආයතන පිළිබඳව ඉගෙන ගනිද්දි මගේ පින්වත්නි අපි යම් ක්‍රියාපටිපාටියකට මේ ආයතන පිළිබඳව ඉගෙන ගන්න ඕනේ. එහෙම ක්‍රියාපටිපාටියකට ඉගෙන ගනිද්දී මෙතන ආයතන පිළිබඳව ආයතන විනිශ්චයකට එද්දී අපිට කාරණා 6ක් ඔස්සේ මේ ආයතන පිළිබඳව ඉගෙන ගැනීම කරන්න පුළුවන්. 1 අත්ත, 2 ලක්කන, 3 තාවත්ව, 4 කම, 5 6 දට්ඨබ්බත. ඔන්න ඔය කියන කාරණා 6 ඔස්සේ තමයි අපි මේ ආයතන පිළිබඳව ඉගෙන ගැනීම කළ යුත්තේ. අත්ථ, ලක්කන, තාවත්ව, කම, සංකේප, විත්තාර, දට්ඨබ්බත. මෙතන අත්ථ කියන්නේ මගේ පින්වත්නි අර්ථ වශයෙන්, ලක්කන කියන්නේ ලක්ෂණ වශයෙන්, තාවත්ව කියන්නේ අඩු නොවැඩි වශයෙන්. ඒ කියන්නේ ඇයි ආයතන 12ක්ම කිව්වේ ඊට අඩුවෙන් 11ක් හරි 10ක් හරි කියන්නේ නැතුව, ඊට වැඩියෙන් 13ක් හරි 14ක් හරි කියන්නේ නැතුව ඇයි හරියටම 12ක් කිව්වේ කියන එක. කම කියන්නේ අනුපිළිවෙල වශයෙන්. ඒ කියන්නේ ඇයි චක්කායතනය මුලින් කිව්වේ?
ඇයි සෝතායතනය දෙවනියට කිව්වේ? ඇයි මන ආයතනය අන්තිමයට කිව්වේ? ආදී වශයෙන් දැන ගැනීම තමයි ක්‍රම වශයෙන් දැනගන්නවා කියලා කියන්නේ. සංකේප විස්තර වශයෙන්, ඒ කියන්නේ කෙටි සහ විස්තර වශයෙන් දැන ගැනීමට කියනවා සංකේප විස්තර කියලා. දට්ටබ්බත වශයෙන් විනිශ්චය කරනවට කියන්නේ මේ ආයතන පිළිබඳව අපි දැකිය යුත්තේ මොන ආකාරයටද? ඒ කියන්නේ ප්‍රායෝගිකව ගත්තම මේ ආයතන තුල ආයතන පිළිබඳව අපේ දැකීම මොන වගේ වෙන්න ඕනේද කියන එක තමයි මෙතන දට්ටබ්බත කියලා කියන්නේ. පළවෙනියටම අපි අත්ත වශයෙන් ගත්තොත් මම ඔබට කලින් කෙටියෙනුත් දැන් පැහැදිලි කරා අත්ත වශයෙන් දැන් මම ඔබට කෙටියෙන් පැහැදිලි කළා මොකක්ද මේ ආයතනවල සිද්ධ වෙන ක්‍රියාවලිය. ඇයි මේ අභ්‍යන්තර ආයතන කියන්නේ ඒ ద్వාරයන්ටත් බාහිර ආයතන කිව්වේ ඒ ద్వාරයන්ට අරමුණු වන ආරම්මණයන්ටත් කියන එක මම දැන් ඔබට පැහැදිලි කරලා දුන්නා. මගේ පින්වත්නි ඒ එක් ආයතනයේ ගත්තොත් පළවෙනි එක චක්කායතනය. චක්කායතනය කියන්නේ මගේ පින්වත්නි චක්කායතනයට දීලා තියෙන අර්ථකථනය තමයි තත්ත විශේෂතෝ තාව චක්කතීති චක්කු. තත්ත විශේෂතෝ තාව චක්කතීති චක්කු. මේ කියන්නේ විශේෂ වශයෙන් දකින අර්ථයෙන් චක්කු කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? මේ ඇස හැර අන්‍ය වූ ප්‍රසාදයක් නැහැ. මේ ඇස හැර අන්‍ය වූ ආයතනයක් නැහැ සත්වයක් තුල දැකීම කියන එක කරන්න. ඇස හැර අන්‍ය වූ ආයතනයක් සත්වයකගේ సంతානය තුල නැහැ. අන්න ඒ නිසා තත්ත විශේෂතෝ තාව චක්කතීති චක්කෝ කියලා අර්ථකථනයක් දුන්නා. මේ අර්ථකථනය තවත් විස්තර කරලා තව වාක්‍යයක් කියනවා රූපං අස්සාදේති විභාවේති ඡාති අත්තෝ. රූපං අස්සාදේති විභාවේති. රූපය ආස්වාදය කරන ප්‍රකට කර දෙන රූපය ආස්වාදය කරන ප්‍රකට කරන අර්ථයෙන් චක්කු කියලා කියනවා. මෙතන මගේ පින්වත්නි රූපය ආස්වාදය කරනවා කියන එක කිව්වට චක්කායතනයට රූපායතනයක් අරමුණු වෙලා හටගන්න චක්කු විඤ්ඤාණයට හැකියාවක් නැහැ. ඒ හටගත්තු චක්කු විඤ්ඤාණයේ හොඳ නරක විනිශ්චය කරන්න චක්කු විඤ්ඤාණයට හැකියාවක් නැහැ. හැබැයි මෙතන අස්සාදේති කියන එක කිව්වේ ආස්වාදය කරනවා කියන එක කිව්වේ චක්කු විඤ්ඤාණයට ඒ ආරම්මණය ආස්වාදය කරන්න බැරි වුණත් මෙතන අස්සාදේති කියලා කිව්වේ යම් කිසි රූපයක් අපි ආස්වාදය කරනවා නම් අපේ මනෝද්වාරික චිත්තවීති හරහා ඒ මනෝද්වාරික චිත්තවීති වලට ඒ රූපය පිළිබඳව ආහාරය ලබා දුන්නේ. ඒ රූපය ලබා දුන්නේ මේ චක්කායතනය හරහා. මේ චක්කායතනය නැති වෙන්නට අපිට බැහැ ඒ රූපයන් පිළිබඳව ආස්වාදයක් ඇති කරගන්න. අන්න ඒකයි මගේ පින්වත්නි මෙතන රූපං ආස්සාදේති විභාවේති ඡාති අත්තෝ කියන එක ආස්වාදය කරනවා කියන එක මෙතන චක්කායතනයට දැම්මේ. විභාවේති කිව්වේ ප්‍රකට කර දෙන අර්ථයෙන්. අර මම කලින් කිව්වා වගේ යම් කිසි රූපයක් හොඳින් දකින්නට පුළුවන් වෙන්නේ මේ ඇහැ හරහා. සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනකොට අපි ගමු දැන් මෙතන කෝප්ප තියෙනවා 3ක්. මේ එක කෝප්පයක් කළු පාටයි. අනිත් කෝප්ප ටික වෙනත් පාටක්. ඔබට මේ කෝප්පය හොඳින් ප්‍රකට කරලා දකින්න පුළුවන් අනිත් කෝප්ප දෙක අතුරින්. අන්න ඒ හැකියාව එහෙම ප්‍රකට කරලා දෙන අර්ථයෙන් කියනවා චක්කු කියලා. අන්න ඒ අර්ථය මගේ පින්වත්නි මෙතන
විශේෂතෝ තාව චක්කතීති. විශේෂ වශයෙන් දකින අර්ථයෙන් කියන එක අර්ථ ගැන්වෙන්නේ මෙන්න මේ රූපං අස්සාදේති විභාවේති කියන අර්ථයයි. එතකොට අපි දමු චක්කායතනයට අරමුණු වෙන රූපායතනය ගැන කතා කරන්න. මෙතන මගේ පින්වත්නි රූපායතනය කියලා කියන්නේ අර ඔබ කියන රූප අපි දැන් සාමාන්‍යයෙන් ඉගෙන ගන්න රූප 28 නෙමෙයි. මේ රූප 28 ඇතුලේ තියෙන වර්ණ ධාතුව පිළිබඳවයි මෙතන රූපායතනය කියලා කියන්නේ. මොකද අපේ ඇහැට ගෝචර වෙන්නේ අපේ ඇහැට අරමුණු වෙන්නේ වර්ණ ධාතුව කියන එක විතරයි. ඒකින්ද මේ ලෝක ධාතුව තුල අපිට යමක් පේනවා නම් ඒ පේන්නේ වර්ණ ධාතුව විතරයි. ඒ නිසා මේ රූපායතනයට කියනවා සනිදස්සන රූප කියලා. අනිත් හැම රූපයක්ම අනිදස්සන රූප. අපිට පේන්නේ නැහැ. අපේ චක්කායතනයට අරමුණු වෙන්නේ නැහැ. මේ රූපායතනේ විතරක් චක්කායතනයට අරමුණු වෙන අර්ථයෙන් සනිදස්සන රූප කියලා මේ රූපායතනයට කියනවා. එතකොට ඒකට දීලා තියෙන අර්ථකථනය තමයි රූපයතිති රූපං. නිරූපණය කරන අර්ථයෙන් රූප. අපි දැන් ගත්තොත් අපේ පැත්තෙන් අපි ගමු මලක්. මගේ පැත්තෙන් මම මේ මල දකිනවා. මගේ චක්කායතනය හරහා මම මේ මල දැකීමක් කරනවා. ඒ රූපායතනය පැත්තෙන් එහෙමත් නැත්නම් ඒ මල පැත්තෙන් ගත්තොත් ඒ මල මගේ චක්කායතනයට නිරූපණය වෙනවා. ඒ නිසා කියනවා රූපය තීති රූපං. නිරූපණය වෙන අර්ථයෙන් රූපය කියලා. මේක තව ගැඹුරට ගිහිල්ලා විස්තර කරලා තියෙනවා. වන්න විකාරං ආපජ්ජමානං හදයන්ගත භාවං ප්‍රකාශේතීති අත්තෝ. වර්ණ විකාරං කියන්නේ වර්ණ විකාරයට පැමිණ. මං අර ඔබට කලින් කිව්වේ රූපායතනය කියන්නේ වර්ණයේ පමණයි කියලා. අන්නේ වර්ණයේ පමණක් චක්කායතනයට ගැටෙන අර්ථයෙන් මෙතන වර්ණ විකාරං කියලා කියනවා. එහෙම වර්ණ විකාරයට පැමිණ හදයන්ගත භාවං. අර මං ඔබට කිව්වේ චක්කායතනයට බැහැ එතනින් ඒ හටගන්න චක්කායතනයේ හටගන්න චක්කු විඤ්ඤාණයට බැහැ මේකේ හොඳ නරක බලන්න. ඒකේ හොඳ නරක සියල්ල විනිශ්චය වෙන්නේ වත්තු රූපය ආශ්‍රය කරගෙන හටගන්න මනෝද්වාරික චිත්ත වීති හරහා. වත්තු රූපය ආශ්‍රය කරගෙන හටගන්න මනෝද්වාරික චිත්ත වීති හරහා තමයි රූපයක් හොඳද නරකද මං කලින් දැකලා තියෙනවද මං කලින් දැකලා නැද්ද මෙයා ලස්සනයිද කැතයිද කියන එක තීරණය වෙන්නේ හදේ වත්තු රූපය ආශ්‍රය කරගෙන තියෙන මනෝද්වාරික චිත්ත වීති හරහායි. එතකොට චක්කු විඤ්ඤාණය චක්කායතනය ආශ්‍රය කරගෙන හටගෙන ඉතිරි ටික වත්තු රූපයට බාර දෙනවා මේ රූපේ පිළිබඳව ඉතිරි විනිශ්චය කරන්න. ඒකට කියනවා හදයන්ගත භාවන්. හදවතට ගිය අර්ථයෙන් හදවතට පැමිණ ප්‍රකාශ වීමේ අර්ථයෙන් මෙතන මේ අර්ථයේ බව කියලා කියනවා මෙතන නිරූපණය වෙනවා කියලා කියපු එක. වර්ණ විකාරයට පැමිණ හදවතට ගිහින් ප්‍රකාශය වුණ අර්ථයෙන් රූපයතිති රූපං කියලා කියනවා. එතකොට දැන් ඔබට රූපායතනයේ පිළිබඳවත් චක්කායතනයේ පිළිබඳවත් ප්‍රමාණවත් දැනීමක් ඇති. අපි ගත්තොත් තුන්වෙනි ආයතනය සෝතායතනය කියන්නේ
සුනාතීති සෝතං. අහන අසන අර්ථයෙන් සෝතේ කියලා කියනවා. 4 සද්ධායතන. සප්පතීති සද්දෝ. කනෙන් ඇසිය යුතු බව නිසා කියනවා ශබ්දයයි කියලා. ගානයතීති ගානං. ආග්‍රහණය කරන අර්ථයෙන් කියනවා ගාන කියලා. අපි සුවඳක් ආග්‍රහණය කරනවා. ගඳක් අපිට ආග්‍රහණය වෙනවා. ඒ අර්ථයෙන් කියනවා ගානායතනය කියලා. ගානං කියලා. ගන්ධ සුවඳ වශයෙන් පැමිණෙන අර්ථයෙන් කියනවා ගන්ධයතීති ගන්ධෝ කියලා. අපිට ගන්ධ සුවඳ වශයෙන් පැමිණෙන අර්ථයෙන් කියනවා ගන්ධයතීති ගන්ධෝ කියලා. මෙතන ගන්ධ කියන්නේ ගඳ විතරක් නෙමෙයි. මෙතන ගන්ධය කියන්නේ දුර්ගන්ධයත් සුගන්ධයත් කියන ගන්ධ සුවඳ කියන දෙකම. ඒ නිසා ගන්ධයතීති ගන්ධෝ කියලා කියනවා. ජීවහායතනය කියන්නේ ජීවහා අවහායතීති. ජීවහා අවහායතීති. ජීවහා කියන්නේ මගේ පින්වත්නි ජීවිතය කැඳවන අර්ථයෙන් ජීවහා කියලා කියනවා. ඒ කියන්නේ දැන් අපි මේ දිව ආශ්‍රය කරගෙනයි කබලින්කාර ආහාරය ලබා ගන්නෙ. අපගේ රූපයන් තුල සත්‍යයේ රූපය නිපදවන්නට ආහාරජ රූප කලාප නිපදවන්නට අවශ්‍ය කබලින්කාර ආහාරය ලබා දෙන නිසා ජීවිතය ඒ ඔස්සේ පවත්වන කියන අර්ථයෙන් මෙතන ජීවහා අවහායතීති ජීවහා කියලා කියනවා. රස ආයතනය කියන්නේ රසංතිත්තං සත්තානි රසෝ. රසන්තිතං සත්තානි රසෝ කියන්නේ මේ ජීවහායතනය පිනවන අර්ථයෙන් රස කියලා කියනවා. යම් ආරම්මණයක් තියෙනවා නම් මේ ජීවහායතනය පිනවන ඒකට කියනවා රසායතනය කියලා. කායායතනය ඒකට ආරම්භණය වෙනවා පොට්ටබ්බායතනය. පින්වත්නි කායායතනයට දීලා තියෙන අර්ථකථනය තමයි කුච්චිතානං සාසව ධම්මානං ආයෝති කායෝ. පිළිකුල් වුණ ගලන වැගිරෙන දැයින් දෑට නිජබිම වුණ අර්ථයෙන් කය කියලා කියනවා. පිළිකුල් වුණ ගලන වැගිරෙන දෑට උප්පත්ති ස්ථාන එහෙමත් නැත්නම් නිජබිම වුණ අර්ථයෙන් කය කියලා කියනවා. මෙතන පිළිකුල් වුණ දෑට උප්පත්ති ස්ථානයේ කිව්වේ මේ කය හැදිලා තියෙන්නේ කුණප 32කින්. මේ කය හැදිලා තියෙන්නේ මගේ පින්වත්නි කුණප 32කින්. ඒක නිසයි බුදුරජාණන් වහන්සේ කායගත සතියේදී මේ පිළිකුල් කය දිහා බලලා ඒ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කිව්වේ. උද්දම් පාදතලා අදෝ කේසමත්තකා තචපරියන්තං නානප්පකාර අසුචිනෝ පච්ච වෙක්කති. මේ අසූචියෙන් හැදුණු කය දිහා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ.
මේ කුණප 32කින් හැදිච්ච කය දිහා මේ කය කුණප 32කින් හැදිලා තියෙන නිසා. ඒකයි ඒ කුණප 32 කියද්දි කිව්වේ කේසා ලෝමා නකා දන්තා ආදී වශයෙන් මේ කුණප 32 උන්වහන්සේ දේශනා කළ තිබ්බේ මේ කය පිළිකුල්ුණ ගලන වැగిරෙන දෑට නිජ බිමක්මයි. ඒ නිසයි කය කියලා කියන්නේ. පොට්ටබ්බායතනෙ කියන්නේ යම් ආරම්මණයක් තියෙනවා නම් මේ කායායතනයට පහසක් ලබා දෙන ඒක ඉෂ්ට වේවා අනිෂ්ට වේවා හොඳ එකක් වේවා නරක එකක් වේවා යම් පහසක් ලබා දෙන ආරම්මණයක් තියෙනවා නම් පූසතීති පූසං පහසක් දනවන අර්ථයෙන් පොට්ටබ්බය කියලා කියනවා. අන්න ඒ අර්ථයෙන් පොට්ටබ්බායතනය කියලා කියනවා. එතකොට මගේ පින්වත්නි මනායතනය කියන්නේ මුනාතීති මනෝ දැනගන්න අර්ථයෙන් මනෝ කියලා කියනවා. එතකොට ධම්මායතනය කියන්නේ අත්තනෝ ලක්කණං ධාරේතීති ධම්මා තමන්ගේ ස්වලක්ෂණය දරණ අර්ථයෙන් ධම්මායතනය කියලා කියනවා. ස්වලක්ෂණය දරණ අර්ථයයි කියන්නේ දැන් අපි බලපු අනිත් හැම ආරම්මණයක්ම ගත්තොත් ඒ ආරම්මන බොහෝ වෙලාවට පිටත ලෝකයෙන් තමයි ඒ ආරම්මන පැමිණෙන්නේ. හැබැයි ධම්මායතනය කියන එක මගේ පින්වත්නි සත්වයාගේ චිත්ත සංතානය හදේ වත්තු රූපය තුලින්මයි ධම්මායතන කියන ධම්මායතන කියන ආරම්මන පැමිණෙන්නේ. ඒ නිසයි අත්තනෝ ලක්කණං ධාරේතීති ධම්මා කියලා කිව්වේ. ස්වලක්ෂණය ධරණ අර්ථයෙන් ධම්ම කියලා කියනවා. එතකොට මගේ පින්වත්නි මේ ආයතන ගැන කතා කරද්දී ආයතන කියලා කියන්නේ ආයතනයට ආයතන කියන්න හේතු කීපයක් තියෙනවා. එක සියලු ධර්මයන් උපදවන අර්ථයෙන්. දෙක චිත්ත චෛතසික පතුරුවන අර්ථයෙන්. තුන සසර දුක ඇති කරන අර්ථයෙන්. එතකොට ඔබෙත් මගෙත් චිත්ත චෛතසික ධර්මයන් උපදවන්නෙත් ඒ උපදවල සසර දුක ඇති කරවන්නෙත් මේ ආයතනයන්ගේ ඇතිවීම නිසයි. ඒකයි අතන ජාතිය කියන තැන ආයතනන් පටිලාභෝ ආයතනානම් පටිලාභෝ කියලා කිව්වේ. මේ සසර තුල යන එකමනේ ජාතිය කියලා කියන්නේ. එක් භවයන් තුල උප්පත්තිය ලැබලා මේ සංසාරය තුල යෑමමයි ජාතිය කියලා කියන්නේ. එහෙම ජාතියක් හටගත්තු තැනම ජරා මරණ ආදී දුක් පැමිණෙන නිසා මේ ආයතනයන් සසර දුක ඇති කරන අර්ථයෙන් ආයතන කියලා කියනවා. එතකොට අර්ථ වශයෙන් කරන විනිශ්චය ආයතන පිළිබඳව අර්ථ වශයෙන් කරන විනිශ්චය තමයි දැන් මම ඔබට කිව්වේ. ලක්ෂණ වශයෙන් කරන විනිශ්චය මගේ පින්වත්නි දේශනාව තුල කළොත් ඊටා දීර්ඝ වෙන නිසා ලක්ෂණ වශයෙන් කරන විනිශ්චය මේ දේශනාව තුල කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට තාවත්ව වශයෙන් කරන විනිශ්චය තාවත්ව වශයෙන් කරනවා කියන්නේ අඩු නොවැඩි වශයෙන් ඇයි 12ක්ම ආයතන 12ක්ම කිව්වේ ඇයි කියන එක පිළිබඳ විනිශ්චය තමයි තාවත්ව විනිශ්චය කියන්නේ. ඇත්තටම මේ සියලු ආයතනයන් 12ම ගත්තොත් මේ ආයතන ඔක්කොම ධර්මයන් තමයි. ඇයි ධර්මායතනය කියලා එක ආයතනයක් පැනවන්න නැතුව චක්කායතන සෝතායතන ආදී වශයෙන් ආයතන 12ක් පැනෙන්නේ. මොකද ඒ ద్వාරයන් 6ත් ඒ ద్వාරයන්ට අරමුණු වන ආරම්මන 6ත් ප්‍රකට කරලා දෙන්න ඕන නිසයි මෙතන ධර්මයන් ධර්මායතන විදියට එකක් නොගෙන
චක්කායතන සෝතායතන විදියට වෙන්වෙන් වශයෙන් ආයතනයන් 12ක් දේශනා කළ සිටියේ. මොකද ඒ ආයතනයන්ගෙන් සිද්ධ වෙන කාර්ය ඒ ආයතනයට ආවේනිකයි. ඒකයි මගේ පින්වත්නි මෙතන 12ක් දේශනා කළේ අඩුත් නැතුව වැඩිත් නැතුව. අන්න ඒකයි අපිට තාවත්ව විනිශ්චය වශයෙන් කරන්න තියෙන විනිශ්චය. ඊළඟ විනිශ්චය ගත්තොත් ක්‍රම විනිශ්චය. අනුපිළිවෙල වශයෙන් කරන විනිශ්චය. ඇයි චක්කායතනය මේ ආයතනයන් 12න්ගම පළවෙනියටම දේශනා කළේ? මොකද චක්කායතනය සනිදස්සන ලක්ෂණයක් තියෙනවා, සප්පටිග ලක්ෂණය තියෙනවා. සනිදස්සන කියන්නේ මේ චක්කායතනය තුලින් තමයි දැකීම සිද්ධ කරන්නේ. චක්කායතනයට සප්පටිග ලක්ෂණය කියන්නේ චක්කායතනයට ඒ රූපාරම්මණයන් ඇවිත් ගැටීමෙන් විඥාන හට ගන්නවා කියන අර්ථයෙන්. අනිත් ආයතනයන් තුලත් මේ සප්පටිග ලක්ෂණය තියෙනවා. හැබැයි චක්කායතනය තුල සනිදස්සන ලක්ෂණය තියෙන නිසා ඒ රූපයන් දැකීම කරන්න පුළුවන් නිසා චක්කායතනය පළවෙනියට දේශනා කළා. ඒකට ආරමුණු වෙන රූපායතනය ඒත් සමගම දේශනා කළා. සෝතායතනය දෙවෙනියට දේශනා කළේ මෙතන දැකීමත් ඇසීමත් අනිත් කාර්යයන්ට වඩා සත්වයා තුල වැඩියෙන් සිද්ධ වෙන නිසා චක්කායතන සෝතායතන කියන දෙක මුලින් දේශනා කළා හිටියා. මනායතනය කියන එක අවසානයේ දේශනා කළේ මගේ පින්වත්නි මේ සියලුම ධර්මයන් මනායතනයට අරමුණු වෙන නිසා මනායතනය අවසාන වශයෙන් දේශනා කළා තිබ්බා. අන්න ඒ විනිශ්චය තමයි මගේ පින්වත්නි ක්‍රම වශයෙන් කරන විනිශ්චය. එතකොට සංකේප විස්තර වශයෙන් කරන විනිශ්චය තුල අපිට සංක්ෂේප වශයෙන් ගත යුත්තේ මෙතන ධම්මායතන මනායතන කියන දෙක තුල කොටසක් මේ මනායතන කියන එක නාම ධර්මයක්. ධම්මායතනය කියන එකේ ප්‍රසාද සුකුම රූප කියන දෙක කොට්ටාස දෙක රූප ධර්මයන්, අනිත් ඒවා නාම ධර්මයන්. එතකොට ධම්මායතන තුල කොටසක් නාම ධර්මයන්, කොටසක් රූප ධර්මයන්. මනායතනේ නාම ධර්මයක්. ඒ හැර අනිත් ආයතනයන් 10 සියල්ලම රූප ධර්මයන්. එතකොට අවසාන වශයෙන් ගත්තම මේ සියලු ආයතනයන් නාම රූප ධර්මයන් පමණයි කියන එක තමයි සංක්ෂේප වශයෙන් කරන විනිශ්චය. විස්තර වශයෙන් කරන විනිශ්චය මේ ඒ ධර්මයන් විවිධාකාරයෙන් ප්‍රභේද වෙන ආකාරයට කරන විනිශ්චය තමයි විස්තර විනිශ්චය කියලා කියන්නේ. ඊළඟට අපි යනවා දට්ඨබ්බත විනිශ්චය. දට්ඨබ්බත විනිශ්චය කියන්නේ මගේ පින්වත්නි අපි කොහොමද මේ අභ්‍යන්තර ආයතනත් බාහිර ආයතනත් දැකිය යුත්තේ? අපි ප්‍රායෝගික ජීවිතය තුල වේවා භාවනාවකදී වේවා අපි මේ අභ්‍යන්තර ආයතන බාහිර ආයතන දැකිය යුත්තේ කෙසේද කියන එක. එතනදී කියලා තියෙනවා අභ්‍යන්තර ආයතන ශුඤ්ඤාගාමෝ විය දට්ඨබ්බානි කියලා කියන්නේ. ශූන්‍ය ගම් විදියට දකින්න කියලා. මේ ඒ අභ්‍යන්තර ආයතන 6 ශූන්‍ය ගම් විදියට දකින්න කියලා කියනවා. මොකද මේ අභ්‍යන්තර ආයතනයන් තුල සුභ බවක්, සුඛ බවක් ආදී වශයෙන් නැති නිසා මේ ආයතනයන් සුභ සුඛ ආකාරයට නැති නිසා
සුව සුන්දර ආකාරයට දැකිය හැකි නොහැකි නිසා මේවා ශූන්‍ය ගම් විදියට දකින්න කියලා කියනවා. මොකද මේ ආයතන සුභ භවෙනුත් සුඛ භවෙනුත් අපිට විනිශ්චය කරන්න බෑ. මේ තුල හටගත්තු විඥාන මේ හටගැනෙන විඥාන තුලින් තමයි ඒ ආයතනයන්ට සුභයි සුවයි සුන්දරයි කියලා පනවගන්නේ. එහෙම නැතුව ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ අභ්‍යන්තර ආයතන තුල සුභ බවක් සුඛ බවක් ඇත්තේ නැහැ. ඒ නිසයි මගේ පින්වත්නි දට්ඨබ්බත විනිශ්චය තුල අභ්‍යන්තර ආයතන වලට ශූන්‍ය ගම් විදියට දකින්න කියලා තියෙනවා. ශුඤ්ඤා ගාමෝවිය දට්ඨබ්බත කියලා කියනවා. බාහිර ආයතන ගත්තොත් ගම් පහරන සොරුන් විදියට දකින්න කියලා තියෙනවා. ගම් පහරන සොරුන් විදියට දකින්න කියලා තියෙනවා. මොකද මේ බාහිර ආයතන තමයි මගේ පින්වත්නි මේ අභ්‍යන්තර ආයතන කෙලසන්නේ. මේ හොඳින් තියෙන අභ්‍යන්තර ආයතන තුලට ආරම්මන ඇවිල්ලා මේ ආයතන ඔස්සේ විඥාන හටගෙන මේවා කෙලසන්නේ මේ බාහිර ආයතන තුලින් තමයි. ඒ නිසා කියනවා මේ බාහිර ආයතන ගම් පහරන සොරුන් විදියට දකින්න කියලා. එතකොට මගේ පින්වත්නි ඒ අදාළ විනිශ්චයන් ටික කරලා අවසන් කරා. මෙතනදී තව කියව යුතු කාරණයක් තියෙනවා. මේ ආයතනයන් ගනිද්දී ඒ ආයතන විනිශ්චය පිළිබඳව කරද්දී අපිට තව සැලකිය යුතු කාරණයන් කීපයක් තියෙනවා. ඒවා දැකිය යුතු ආකාර. මේ ආයතන චිත්ත චෛතසික ආදීන්ට උපකාර වන ආකාරය අනුව නිවාසානට්ටේන ආකරට්ටේන සමෝ සරණට්ටානට්ටේන සංජාත දේසට්ටේන කාරණට්ටේ. මේ කියන පහ ඔස්සේත් අපිට මේ ආයතන පිළිබඳව යම්කිසි විනිශ්චයක් යම්කිසි දැනගැනීමක් කිරීමට හැකියාවක් තියෙනවා. මෙතන නිවාසානට්ටේන කියන්නේ මගේ පින්වත්නි මේ චිත්ත චෛතසික ධර්මයන් මේ චක්කායතන ආදීන් මේ චක්කායතන ආදීන් තමාට අදාළ කාර්යයන් සිදු කරන නිසා නිවාසානට්ටේන කියලා කියනවා. ඒ කියන්නේ ඇසෙන් සිදු කරන්නේ දැකීමේ කාර්යය. එතකොට දැකීමේ කාර්ය ඇසෙන් සිදු කරද්දී ඊට අදාළ චිත්ත චෛතසික ධර්මයන්ට මේක නිවාසස්ථානයක් වෙනවා. ඒ කියන්නේ අභිධර්මානුකූලව ගත්තොත් අකුසල විපාක අහේතුක අකුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥාන සිතත් අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥාන සිතටත් මේ චක්කායතනය නිවාසස්ථානයක් වෙනවා. එතකොට ආකරට්ටේන කියන්නේ මේ චිත්ත චෛතසික ධර්මයන් මේ ආයතනයන් නිශ්‍රය කරගෙන මේ ආයතනයන් අරමුණු කරගෙන තමයි උපදින්නේ. ඒ නිසා ආකරට්ටේන කියලා ආකර වශයෙන් චිත්ත චෛතසික ධර්මයන්ට උපකාරී වෙනවා. සමෝසරණට්ටානට්ටේන කියන්නේ මගේ පින්වත්නි ඒ චිත්ත චෛතසික ධර්මයන් මේ ආයතන තමාට අදාළ වුණ ආයතනයන් නිශ්චය කරගෙනයි ඒ ආයතනයන් උපකාර කරගෙනයි ඒවා අරමුණු කරගෙනයි හැසිරෙන්නේ. මේක කිව්වත් වගේ චක්කු විඥාන සිත්තික හැසිරෙන්නේ නිතරම චක්කායතනය ආශ්‍රය කරගෙනයි. සෝත විඥාන සිත්තික හටගැනෙන්නේ සැරිසරන්නේ සෝතායතනය
අරමුණු කරගෙනයි. එතකොට ඒ විදියට ඒ චිත්තචෛතසික ධර්මයන්ට සංචාරස්ථානයක් කියන අර්ථයෙන් සමෝසරණට්ඨානට්ඨේන කියලා කියනවා. සංජාතද්දේ සට්ඨේන කියලා කියන්නේ මගේ පින්වත්නි මේ චිත්තචෛතසික ධර්මයන් උපදින්නේ මේ චිත්තචෛතසික ධර්මයන් ඉපදීමට ලක් වෙන්නේ ඊට අදාළ ආයතනය ආශ්‍රය කරගෙන පමණයි. ඊට අදාළ ආයතනය ආශ්‍රය කරගෙන පමණයි ඒ චිත්තචෛතසික ධර්මයන් ඉපදීමට ලක් වෙන්නේ. කාරණ වශයෙන් කාරණට්ඨේන වශයෙන් විනිශ්චය කරද්දී චිත්තචෛතසික චිත්තචෛතසික ධර්මයන් මේ ආයතන නොතිබෙන්නට ඒවා ආශ්‍රය කරගෙන හටගන්න චිත්තචෛතසික ධර්මයන්ගේ ඉපැත්මක් ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේවා කාරණ වශයෙන් චිත්තචෛතසික ධර්මයන්ට උපකාරී වෙනවා කියන එක කියනවා. අද දවසේදී ඔබ ආයතන කියන්නේ මොනවද? මේ ලෝක ධාතුව තුල යමෙක් නිර්වාණය අවබෝධ කරගන්නවා නම් ඒ මොන කොට්ටාසයන්ද මොන විදියටද නිර්වාණය අවබෝධ කරගන්නේ? ඒ පුද්ගලයන් ඒ විදියට නිර්වාණය අවබෝධ කරගනිද්දී ඒ පුද්ගලයන් තුල පිරෙන ප්‍රඥාව සුතමය චින්තාමය ප්‍රඥාව පිරීම මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන එක ඉගෙන ගත්තා. එතකොට ජාතිය කියන එකේ නියම නිර්වචනය ඔබ ඉගෙන ගත්තා. එතකොට ඒ ජාතිය සිද්ධ වෙද්දී සිද්ධ වෙන ආයතන පටිලාභය ආයතනයන්ගේ පහළවීමට අදාළව මේ ආයතන 12 පිළිබඳව ගැඹුරු වුණ විශ්ලේෂණයක් ඔබ අද මේ කෙටි කාලය ඇතුළත ඔබට අද අසන්නට යෙදුණා. එතකොට මගේ පින්වත්නි ඔබ මේ ජීවිතය තුළ මේ ධර්මයන් තේරෙනවා නම් තව තවත් හොඳින් ශ්‍රවණය කළා තව තවත් හොඳින් පරිශීලනය කළ වඩා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබට මේවා යම් ආකාරයකට නොතේරෙනවා නම් එතනින් නොසැලී ඒ ධර්මයන් තේරෙන්නේ නැහැ කියන එක නැහැ කියලා හිතලා මේ දේශනා පැත්තකට දාලා පොත් පැත්තකට දාලා ධර්ම මාර්ගයෙන් ඈත් නොවි මේවා තව තවත් දැනගන්නට නැවතත් කියවලා නැවතත් ශ්‍රවණය කරලා කොහොම හරි තමන්ගේ චිත්ත සංතානය තුළ මේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට කටයුතු කරන්න ඕනේ. එහෙම කරොත් විතරයි මගේ පින්වත්නි ඔබ තුළ සුතමය ප්‍රඥාවන්, චින්තාමය ප්‍රඥාවන් ඇති වෙන්නට ඉඩහසල ලැබෙන්නේ. එහෙම නොකළොත් ඔබට නිර්වාණය කියන අතිසූක්ෂම වුණ නිර්වාණය කියන පරම සුඛ ධර්මය අවබෝධ කරගන්නට ඉඩහසල ලැබෙන්නේ නැති වෙනවා. මේ ලැබුණු බුද්ධෝත්පාද කාලය, මේ ලැබුණු බුද්ධ භාෂිතය, මේ සංඝරත්නය වැඩ සිටින කාලය, නිර්වාණ ධාතුට යන ප්‍රතිපදාව නිර්මලව තියෙන කාලේ මගේ පින්වත්නි තව තවත් සංසාරයේ අසරණ වෙන සංසාරයේ පැටලි යන්න වෙන ජීවිතයක් ලබා ගන්න එපා. මේ ජීවිතය අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ යෙදිලා මේ ධර්මයන් කොහොම හරි අමාරුවෙන් පරිශීලනය කරලා මගේ පින්වත්නි මේකේ නිවන් මේ භවයේ තුල නිවන් නොදැක්කත් ඔබ කවදා හරි නිවන් දකින්න ඕනේ. මොකද ඔබ මේ විඳින දුක් ටික හොඳටම ඇති. ඔබ මේ මනුස්ස ජීවිතයක් ලබලත් සුගති උප්පත්තියක් ලබලත් මගේ පින්වත්නි අද වෙනකොට විඳින දුක් ටික ඔබ හොඳටම ඇති. ඒ නිසා මේ ධර්මයන් හොඳින් ඉගෙනගෙන තමන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවෙන්නට මේ ධර්මයන් උපකාරී කරගන්න. එසේනම් මේ දේශනාවෙන් ජනනය වුණ කුසලය මගේ උපාධ්‍යායන් වහන්සේ වන නම කියන්නට අවසරයි අතිපූජ්‍ය පනාමුරේ තිලක වංශ හිමියන්ටත් මගේ පැවිදි දිවිය ආලෝකවත් කරන්නට මාගේ සංසාර ගමන සුවපත් කරන්නට ගුරුහරුකම් ලබා දෙන මගේ ගුරු ආචාර්යයන් වහන්සේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ නම කියන්නට අවසරයි අතිපූජ්‍ය කිරුළුපන ධම්මවිජය හිමියන්ටත් ඒ වගේම මේ සුජාත පුත්‍ර භූමියේ වැඩ වාසය කරන මාගේ සහෝදර කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් මේ ලංකා භූමිය තුල වැඩ වාසය කරන සියලුම භික්ෂූන් වහන්සේලාටත් කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් සුජාත දියණි දසසිල් ආරාමයේ වැඩ වාසය කරන දසසිල් මෑණිවරුන්ටත් මේ ලංකා භූමි තලයේ වැඩ වාසය කරන සියලුම සිල් මෑණිවරුන් වහන්සේලාටත් මාව මේ ලෝකයට උපද්දවන්නට යෙදුන මාගේ මෞතුමියටත්
පියතුමාටත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.